දිවිදුම් ගුණ කරුණා පසසමුනිති ප්‍රේමිනා මිහි වැසි සැවොමදනා එක්වමු සිත උදිනා අප දෙවි පියහට සහායක පුතුහට ගුණ ගයමින් අපි නිති වනමු සුරිඳු සුරත හිමි එමින් වසාරමු ගැයුම් වැයුම් සමගම පුදමු ලතමුණු මුදු පවිනි ගැලවුම අපට දුනි කරුණාවර පේනි නමදිමු ඔබ තුටිනි අප දෙවි පියහට සහායක පුතුහට ගුණ ගයමින් අපි නිති වනමු සුරිඳු සුදත හිමි එමින් වසාරමු ගැයුම් වැයුම් සමගම පුදමු පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ මාර්ගයද සත්‍යයද ජීවනයද වනසේක. එබැවින් අද විශේෂාකාරයෙන් ස්වාමින් වහන්සේට ස්තුති කරමින් මෙම දිව්‍ය යාගයට සහභාගී වෙමු. දිව්‍ය යාගයට සහභාගී වීමට අප සුදුස්සන් වනු සඳහා දැන් අපි අපේ පව් සිහි කර කමාව අයද සිටිමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්න මරියතුමියද සියලු සුර දූතයන් හා සුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දයාබලත් අනන්හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රජාණනී සියලු බලති දෙවි පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනී දෙවි ස්වාමිනී දේවාජ බාලකයාණනී පියාණන්ගේ පුත්‍රයාණනී ලොවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව.
ලොවේ පවහරන ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවිපියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ යේසුස් ක්‍රිස්තුනි එකම සුදෝතයන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. අපට ගැලවීම උදා කළ දෙවි ස්වාමිනී පෞකාර අප සැම ඔබ වහන්සේගේ දරුවන් ලෙස පිළිගන්නට ඔබ අභිමත වූ සේක් වේද. ඔබ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඔබ දරු කැලවන අපට පාපේ වහල් බැම්මෙන් නිති ලෙස මිදී සදා උරුමය අත්කර ගැන්මට වරම් දුන මැනව. මේ කීදේ ඔබ හා සුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම ජීවත් වන්නාවද රජකම් කරන්නාවද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. අපොස්තලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩිවන කල හේබ්‍රු බස කතා කරන ජුදෙව්වරුන්ට විරුද්ධව ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. දිනපතා සහනාධාර දීමේදී තමන්ගේ වැන්දබුවන් නොසලකා හරිනු ලබති ඔවුහු කීහ. එවිට 12 දෙනා ගෝල සමූහය රැස් කරවා අප දේව වචනය දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතු වල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. එබැවින් සහෝදරවරුනි මේ තනතුරට පත් කරන පිණිස යහපත් යයි පිළිගත් එසේම ශුද්ධාත්මයන්ගෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ සද්දෙනකු ඔබ අතුරින් තෝරා ගන්න. ඉන්පසු අපි යාඥාවෙහිද වචනේ දේශනා කිරීමේද නියුක්ත වන්නෙමුයි කීහ. මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූහ. එවිට ඔවුහු විශ්වාසයෙන් හා ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේවන්ද ඔහු සමග පිලිප්ද ප්‍රෝකෝරොස්ද නිකනෝර්ද තීමොන්ද පාමේනස්ද ජුදෙව් ආගමට හැරුණු අන්තිෝකියේ නිකොලොස්ද තෝරාගත්හ. ඔහු මේ අය අපොස්තලරුන් වෙත ඉදිරිපත් කළහ. අපොස්තලවරු යාඥා කොට ඔවුන් මත අත්හැබූහ. තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේය. ජෙරුසලමේ ගෝලයන්ගේ ගණන බොහෝසේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද විශ්වාසය පිළිගත්හ. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිතුනි ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා. සමිතුනි ඔබේ කරුණාව අප කෙරෙහි වේවා. දමිටුයිනි සමිඳුන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි. බිනවය සමිඳුන් පසසන්න. තත්දසයි වේනවගෙන එතුමන්ට පැසසුම්ගේ ගයන්න. සමිඳුනි ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.
කරුණාව අප කෙරෙහි සමිඳුන්ගේ නිත් දේවකරු බිය ඇත්තන් කෙරෙහිය මරණයෙන් ගලවන පිණිසද දුර්භික්ෂ දුරුකොට දිවි රත්නා පිණිසද එතුමානෝ දෙවසින් බලන සේක සමිඳුනි ඔබේ කරුණාව අප කෙරෙහි ශුද්ධෝ පේදුරුතුමා ලියූ පළමුණු හසුනේ නුපුටාගත් කොටසකි. මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අනර්ග ජීවමාන ගලක් වැනි ක්‍රිස්තුස් වහන්සේට සමීපව සිටින්න. ආත්මික ගෘහයක් ගොඩනගන ලෙස ඔබ ජීවමාන ගල්මෙන් උන්වහන්සේ වෙත පැමිණ එහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න. එබැවින් බලන්න තෝරාගත් ඉතා අනර්ග ප්‍රධාන කොංගලක් සියොන්හි තබමි. උන්වහන්සේ විශ්වාස කරන්නා ලැජ්ජාවට නොපැමිණෙන්නේ යයි ශුද්ධෝ ලියවිල්ලෙහි ලියා ඇත. එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ විශ්වාස කරන ඔබටය. එහෙත් විශ්වාස නොකළ අයට ගෙවල් සාදාන්නන් ප්‍රතික්ෂේප කළ ගලමෙන් මුල් ගල් වී ඇත. තවද එය පැකිලී වැටෙන පිණිස ගලක්ද ඉහළින් වැජඹෙන්නන් බිමට වැටෙන පිණිස පර්වතයක්ද වී ඇත. ඔහු වචනයට අකීකරු වෙමින් පැකිලෙති. එය ඔවුන්ගේ ඉරනම විය. එහෙයින් අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දක්වන පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජක පෙළපතක්ද ශුද්ධෝ ජාතියක්ද දෙවියන් වහන්සේ සතු සෙනගත්ද වන්නහුය. දේව වාක්‍ය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශ්‍රේෂේසක ජෝන් තුමන් සිලියන් ලද
සුභාරංචිය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ප්‍රේමාන්තනි මේකට සවන් දීගෙන ඉන්න ඕගොල්ලෝ රූපවාහිනිය දිහා බලාගෙන කොහේ හරි තැනක නිවසේ ඉඳගෙන ඉන්නව ඇති. ජේසුස් අපිට කතා කරන මොහොතක් අද සුභාරංචිය හරි ලස්සනයි. අපි අතක් තියාගමු පපුවට. ජේසුස් යාඥා කරන තනියෙන් ස්වාමීන් වහන්සේ මට මේ වෙලාවේ කතා කරන්න. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. මා අදා ගන්නා මා කරන ක්‍රියා කරන්නේය. ඔබගේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ අදහා ගන්න. මාද අදහා ගන්න. මාගේ පියාණන් වහන්සේගේ නිවසේහි බොහෝ වාසස්ථාන ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියන්ද. ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නාහු යයි ස්වාමීන් වහන්සේ වදාළසේක. තෝමස් කතා කොට ස්වාමිනී ඔබ කොතනකට වඩින සේක්දැයි අපි නොදනිමු. එසේනම් මාර්ගයේ දැනගන්නේ කෙසේ දැයි ඇසීය. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මා වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපෙමෙනෙන්නෝය. ඔබ මා අඳුනන්නාහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නාහුය. මෙතෙන් පටන් ඔබ උන්වහන්සේ හඳුනන්නාහුය. උන්වහන්සේ දැක ඇතැයි වදාළසේක. ෆිලිප් කතා කොට ස්වාමිනී ඔබ වහන්සේ අපට පෙන්වා වදාළ මැනව එය අපට හොඳටම ඇතැයි උන්වහන්සේට කීහ. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙමින් ෆිලිප් මෙපමණ කලක් මා ඔබ සමග විසූ නමුදු තවමත් ඔබ මා හඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. එසේනම් පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවයි ඔබ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බව ඔබ විශ්වාස නොකරන්නේහිද? මා ඔබට වදාරන වචන මාගේම අධිකාරී බලයෙන් නොවදාරමි. පියාණන් වහන්සේ මා තුල වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරනසේක. මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බව මාගේ වචනය විශ්වාස කරන්න. එසේ නැතිනම් මාගේ ක්‍රියා නිසාවත් මා විශ්වාස කරන්නේයි වදාළසේක. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අපි අසන්නට ලැබුණ ඒ සුද්ධෝ ජුවාම්තුමාගේ සුවිශේෂයෙන් තෝරා ගන්නා ලද කොටසේ සඳහන් වුණේ ජේසුස් ස්වාමින් වහන්සේ සහ උන්වහන්සේගේ අපොස්තුලවරුන් අතර සිදු වූ සංවාදයක්. ඒ සංවාදය තුළින් ජේසුස් ස්වාමින් වහන්සේ ඔවුන්ගේ ජීවිතයට යම්කිසි අභියෝගයක්ද ආරාධනයක්ද ලබා දෙනවා. Today we listen to that gospel pericope where Jesus, in a conversation with his apostles, shows them and gives them a challenge towards their life. ඒ ක්‍රිස්තුස් වහන්සේගේම ගමන් මාර්ගයේ යන්න කියලා. It's a challenge to follow him
in the way that he walked. ඇත්ත වශයෙන්ම සභා ඉතිහාසයටත් කලින් සුද්ධ බයිබලයේ බොහෝ තැන්වල සඳහන් වන්නේ දෙවියන් වහන්සේගෙන් නික්ම එන මිනිසා දෙවියන් වහන්සේගේ සැලැස්මක් තුල නැවත උන්වහන්සේ වෙත යා යුතුයි කියන එකයි. This holy scripture mentions to us, especially even in the Old Testament, that man who comes from God, who is created by God, will have to walk towards the Lord or towards God at the end of his life. It's a journey. සම්පූර්ණයෙන්ම අපේ ක්‍රිස්තියානි ජීවිතය කියලා කියන්නේ ගමනක්, මාර්ගයක්. ජේසුස් ස්වාමීන් වහන්සේ මේ මාර්ගය ගැන කියන්නේ අන්න ඒකයි. සුද්ධ බයිබලයේ පැහැදිලි ලෙස මේ ආරාධනය අපිට දකින්නට ලැබෙනවා කීප දෙනෙකුට. ආබ්‍රහම් තුමාගේ ජීවිත කාලයේදී අපිට දකින්නට ලැබෙනවා සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව් රටද නුඹේ නෑදෑයන්ද නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. ඔහු ස්වාමින් වහන්සේ වදාළ ලෙස හාරාන් දේශයෙන් පිටත්ව ගියේය කියලා උත්පත්ති කතාවේ 12 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. In the Holy Bible, Abraham, who is the father of the nation, is shown to have, as it is said in the book of Genesis, the scripture version says, go from your country. God tells Abraham, go from your country and your kindred and your father's house to the land that I will show you. So Abraham went as the Lord had told him. He departed from Haran. It's a journey. එකත් ගමනක්. ස්වාමින් වහන්සේගේ අනසකට අනුව ආබ්‍රහම් තමන්ගේම ඒ ආරක්ෂාබද පරිසරය අතහැරලා දාලා යනවා පිටත් වෙලා. ඒක විශ්වාසයේ ගමනක්. දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තබමින්. In deep faith in God's word, Abraham leaves his country, his security, and he goes moving into God. හේබ්‍රේවරුන්ට ලියන ලද ලිපියේ මේ පිළිබඳව වෙන්න මෙහෙමයි සඳහන් කරන්නේ. ඇදහිල්ලෙන් ආබ්‍රහම් කැඳවීම ලැබූ කල තමා යන්නේ කොහේදැයි නොදැන. තමා යන්නේ කොහේදැයි නොදැන. තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්නට යන ස්ථානයකට පිටත්ව යන ලෙස කීකරු වී නික්ම ගියේය. දෙවියන් වහන්සේගේ අනසකට කීකරු වුණා. විශ්වාසය තුල තමන් යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ දෑතට බාර දුන්නා. By faith, as the letter to the Hebrews explains this incident, by faith Abraham obeyed when he was called to go out to a place that he was to receive as an inheritance. Abraham did not know where he was going, but he trusted in God's word and he had faith in him. Therefore, he fulfills his journey towards God. Therefore, he becomes the father of a nation. Even when he was asked to sacrifice his only son, after having been given a promise, පොරොන්දුවක් දුන්නා. නමුත් මේ පොරොන්දුව දෙවියන් වහන්සේම කියනවා ආබ්‍රහම් තුමාට අහසේ තරුමෙන් ජනගහනයක පියෙක් වෙනවා කියලා ඔබ. එහෙම කියලා තියෙද්දි Tamanගේ එකම පුත්‍රයා ඊසාක්ව පරිත්‍යාග කරන්න කියලා. දවන පූජාවක් හැටියට පුද කරන්න කියලා අණ කරනවා. නමුත් ආබ්‍රහම් තුමා මැලි උනේ නැහැ. ඒ වචනය පිළිගත්තා. විශ්වාස කළා. He believed in the word of God deeply. මෝසස් තුමා ගැන අපි කල්පනා කරලා බැලුවොත් මෝසස් තුමා ඊජිප්තුවෙන් පලා ගිහිල්ලා සීනයි කන්දේදී දෙවිඳුන් මුණ ගැහෙනවා. මෝසස් තුමාගේ ජීවිතය දිහා බැලුවත් අපිට ඒක පේනවා. We see this in the life of Moses also. He was exiled out of Egypt, his adoptive land, and he met God on the holy mountain, Mount Sinai. මේක අපිට දකින්න ලැබෙනවා ජුදා ජනතාවගේ මිදීමේදී. Even in the liberation of the people of God, Israel, we find the same thing. ජුදා ජනතාව ඊජිප්තුවෙන් මිදී වසර 40ක් දේව සංරක්ෂණය ලැබමින් කාන්තාරයේ ගත කළ බව
ශුද්ධ බයිබලයේ නික්ම යාම පොත සඳහන් කරනවා. සීනයි කන්දේදී ඔවුන් දෙවිඳුන්ගේ ජනතාව බවට පත් වුණ බව. That they became the people of God at the Mount Sinai, where the covenant was ratified by them and God. ඒකත් ගමනක්. අවුරුදු 40ක ගමනක් ආරම්භ කිරීම ඊජිප්තුවෙන් පලා යාම. ඔවුන් දෙවිඳුන්ගේ මෙහෙයවීම යටතේ අවුරුදු 40ක් ගෙවී ගිය පසු කිරියෙන් පැණියෙන් ඉතිරි මේ දේශය Tamanට දෙවිඳුන් දුන් බව තේරුම් ගන්නවා. මේ ගමන යාම තුල, in this journey that the people of Israel journeyed under the care of God's love, a pillar of cloud in the day and a fiery light in the night, the people discover that God walks along with them and God guides them. We can see this happening in all the scriptures. ඊළඟට අපිට දකින්න ලැබෙනවා දෙවි ස්වාමින් වහන්සේගේ එකම පුත්‍රයාණන්ව උන්වහන්සේ මේ ලෝකයට එවනවා. මේ ලෝකයට එවන්නේ දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාලේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකය ගලවන පිණිසය. තමන් වහන්සේගේම පුත්‍රයා වෙනවා. උන්වහන්සේ දේව පුත්‍රයාගේ ජීවිතයත් ගමනක්. උන්වහන්සේ දෙවියන් වහන්සේගෙන් පැමිණ නැවත දෙවියන් වහන්සේ වෙත යන ගමනක් තමයි උන්වහන්සේගේ ජීවිතය. ඒක කියන්නේ දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාලේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකය ගලවන පිණිසය. Even Jesus Christ is an expression of that journey of God. He comes from God because God loved the world so much. God did not send his Son into the world to condemn the world, but in order that the world might be saved through him. එවැගේම ස්වාමින් වහන්සේම මේ සඳහන් කරනවා මාගේ අරමුණ මාගේම කැමැත්ත ඉටු කිරීම නොව මා එවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම. I seek not my own will, but the will of him who sent me. So he is being sent. Jesus is being sent. Like Abraham was sent, Moses was sent, the patriarchs were sent, the prophets were sent by God. Jesus is also sent. Jesus is on a journey. My food is to do the will of the one who sent me. මාගේ ආහාරය නම් මා එව් තැනන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමයි. ඒ වගේම අපිට දකින්නට ලැබෙනවා පැරණි ගිවිසුමේ ජනතාව දෙවියන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දී, දෙවියන් වහන්සේට අකීකරුකම් කරද්දී දෙවියන් වහන්සේ කියනවා දැන් මම ඇගේ සිත දිනාගෙන කාන්තාරයට ඈ කැඳවාගෙන ඇයට ආදරයෙන් කතා කරන්නේ. කාන්තාරයට කැඳවාගෙන යනවා ඊශ්‍රායල් ජනතාව ආදරයෙන් කතා කරන්නට. When Israel disobeys God and wavers from that journey, God wants to take Israel back to the desert. Therefore, behold, I will allure her and bring her to the wilderness and speak tenderly to her. This journey of love is manifested even in this matter. Jesus Christ accomplished this mission by a life of total obedience to the Father in a mission of self-emptying. Jesus Christus වහන්සේ තමන් වහන්සේවම හිස් කර ගනිමින් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය තමන්ටම කියලා අයිති කරගෙන තියාගන්න නැතුව ඒ අතහැර දමා දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වෙමින් උන්වහන්සේ ඉදිරියේ බැහැපත් වෙමින් මේ ජීවිතය තුල ජීවත් වෙලා අපට ගැලවීමේ මාර්ගය පෙන්වා දෙන්නට පරිපූර්ණ ලෙස තමන් වහන්සේව කැප කරලා අවසානයේදී උත්ථානීය ඒ නව පැවැත්මට දිව්‍යයන්න් වහන්සේ විසින් ඔසවනු ලැබුවා. He emptied himself, as St. Paul says to the Philippians. පිලිප්පි වරුන්ට කියලා තියෙන තමන් වහන්සේවම හිස් කර ගනිමින් කියලා කුරුසියේ මරණයටපත් උනේ. ඒකත් ඒ ගමන් මාර්ගයේ කොටසක්. ස්වාමීන් වහන්සේගේ ගමන. ප්‍රසාද ස්නාපනයෙන් එදා ස්නාවක ජෝම්තුමාගෙන් ප්‍රසාද ස්නාපනය ලබාගෙන එතනින් ආරම්භ වෙච්ච ගමන ස්වාමින් වහන්සේ කුරුසියේදී පරිපූර්ණත්වයට ගෙන එනවා. That journey is fulfilled by Jesus
on the cross. What began with the baptism in the Jordan by St. John the Baptist. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම තමාව හිස් කර ගැනීමේ වැඩපිළිවෙලක්. මනුෂ්‍යත්වය තුල තමන්ට ලබාගත හැකි කියලා හිතන හැමදේම අතහැරලා දාලා emptying oneself completely. ස්වාමීන් වහන්සේක පිළිගන්නවා. ස්වාමීන් වහන්සේක ජීවත් වෙනවා. ජෝබ් තුමාගේ වචනවල අපිට සඳහන් වෙන්නේ නග්නව මම මව් කුසින් ආවෙමි නග්නව පෙරලා යන්නෙමි. අපිට කිසි දෙයක් අරන් යන්න බෑ. අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ අපිට පෙන්වන්නේ මෙන්න මේ මාර්ගය තමයි. Like in Job, naked I came from my mother's womb and naked I shall return. So he had nothing of his own, no place of his own. In fact, Jesus said once, foxes have holes and birds of the air have nests, but the Son of Man has nowhere to lay his head. හිවලුන්ට බෙනද අහසේ කුරුල්ලන්ට කැදලිද ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තැබීමටවත් තැනක් නැත. මෙන්න බලන්න අර තමන්ව හිස් කර ගැනීමේ ගමන ජේසුස් ස්වාමීන් වහන්සේ. සුදෝ ලූක්තුමාගේ සුවිශේෂය සඳහන් කරන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ ගලිලයෙන් ආරම්භ වෙලා ජෙරුසලමට පැමිණියා කියලා. ජෙරුසලමේ කල්වාරියෙන් ගමන ඉවර වුණා. ගලිලයෙන් ආරම්භ කරලා ජොර්දානයෙන් ආරම්භ කරලා කල්වාරියෙන් අවසන් වුණා. The entire gospel shows that Jesus and his disciples are on this journey. මුළු සුද්ධෝ බයිබලයේම සුද්ධෝ සුවිශේෂයේම කියන්නේ ස්වාමින් වහන්සේගේ මේ ගමනට අපොස්තුලවරු එක්ව වෙච්ච හැටි. ගලීලයේ සිට කුරුසියට ක්‍රිස්තුස් වහන්සේ මේ ගමන ගියා. උන්වහන්සේ අපිටත් ඒක එන්න කියලා ආරාධනය කරනවා. අද සුවිශේෂය කියන්නේ අන්න ඒකයි. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. මා අනුව එන්න කියලායි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ ගමන උන්වහන්සේ ගිය ගමන යන්න. තමාව හිස් කර ගැනීමේ ගමන යන්න. තමා නෙමෙයි දෙවියන් වහන්සේ. අපි හැම එක්කෙනෙක්ම ආදරණීය සහෝදර සහෝදරනි, every one of us is a beautiful creation of God. දෙවියන් වහන්සේගේ අති උත්තරීතර උතුම් මැවිල්ලක්. And he has given each and every one of us a vocation, a noble vocation. අපි හැම එක්කෙනෙකුටම උත්තරීතර කැඳවීමක් ලබා දීලා තිනවා. ජීවිතේ ඵලබරිත ජීවිතයක් ගත කරන්න. ආවට ගියාවට ඕනෑවට එපාවට හිතුවක්කාරකමට තමන්ගේ පම්පෝරිය ගහගන්න එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේගේ ගමන, ක්‍රිස්තුස් වහන්සේගේ ගමන යන්න ඕනේ අපි. ගලීලයේ සිට කුරුසියට ක්‍රිස්තුස් වහන්සේ මේ ගමන ගිය නිසා උන්වහන්සේ අපොස්තුලවරුන්ට ඉගැන්වුවා යන්න. උන්වහන්සේ ජීවිතුන් අතර ඉන්න කාලෙදීම අපොස්තුලවරු දෙන්න පිටත් කරලා ඇරියා. උන්වහන්සේ අවසානයේදී ගලීලයෙන් ස්වර්ගාරෝහණය වෙන්නට කලින් මොනවද කිව්වේ? යන්න go and preach the gospel. go එක තැනක ඉන්න කියලා කිව්වේ නෑ, යන්න කිව්වා. ගොඩනැගිලි හදාගෙන ඒවල පදිංචි වෙලා ඉන්න කියලා කිව්වේ නෑ, පාරට බහින්න කිව්වා. He told us to walk, not to stay in one place, not to be satisfied with what we have. ඒකට පාවිච්චි කරලා තියෙන වචනේ go and teach, pros eutentes කියන ග්‍රීක වචනය. ඒකෙන් කියන්නේ යමින් දේශනා කරන්න. යමින් ගමන් කරමින් දේශනා කරන්න. ඉස්සර හිටියා තා දක්ෂ සුද්ධෝ බයිබලයේ ශාස්ත්‍රඥෙක් ගර්ඩ් ටයිසන් කියලා ජර්මන් ජාතිකයෙක්. එයා කතෝලික සභාව හඳුන්වන්නේ community of itinerant preachers කියලා. ඇවිදිමින් යන දේශකයෝ, ධර්ම දේශකයෝ. තමන්ගේ මුළු ජීවිතේම ඇවිදීමක්. තමන්ගේ මුළු ජීවිතේම එක තැන ඉන්න එක නෙමෙයි, යන එක. මුළු වෙලාවම ස්වාමින් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව ගමන් කරනවා. සියලුම දේවල් වැඩක් නෑ, අනිත් හැම දෙයක්ම වැඩක්. ඒ ඔක්කොම castles in the air when we build and we think that we are satisfied with what we have. අපි සතු දේවල් වලින් වැඩක් නෑ සහෝදර සහෝදරියනෝ. එරික් ෆ්‍රොම් කියන ඇමරිකන් ජාතික මනෝවිද්‍යාඥයා කියනවා, this Eric Fromm, an American psychoanalyst, says modern man has everything: a car, a house, a job, kids, a marriage, problems, troubles, satisfactions, and if all that is not enough, he has his psychoanalyst. But he is nothing.
He has, but he is nothing. ඕන තරම් දේවල් තියෙනවා. නමුත් ඇතුළාන්තයෙන් කිසි දෙයක් නැහැ. ඔහුට දෙන්න පුළුවන් දෙයක් නැහැ. ඔහුට ගණ්ඩ විතරයි පුළුවන්. දෙන්න දෙයක් නැහැ. මෙන්න මේක තමයි මනුස්සයාගේ ජීවිතේ තියෙන නූතන මිනිසාට තියෙන ප්‍රශ්නේ. මෝටර් රථයක්, නිවසක්, රැකියාවක්, දරුවන්, විවාහයක්, කරදර අමාරුකම්, ප්‍රීතිදායක අත්දැකීම්. ඒ සියල්ල මදිවට ඔහුට මනෝචිකිත්සකයෙකුද ඉන්නවයි කියනවා. නමුත් ඔහු ඇතුළතින් නිකම්ම නිකමෙක්. කිසි දෙයක් දෙන්න දන්නේ නැහැ. මේක තමයි අද අපි මවලා තියෙන මායාව. එක තැන පදිංචි වීම, ගමන් යෑම නෙමෙයි, එක තැන පදිංචි වීම. ස්වාමින් වහන්සේ අපට මෙලව ස්වර්ග රාජ්‍යයක් දෙනවයි කියලා පොරොන්දු වුණේ නැහැ කවදාවත්. Jesus never promised to give us a heaven on earth. ඒ මෙලව තියෙන දේවල් ඔක්කොම නැතුව යනවා. මට මතකයි මම දේවධර්ම සුදු බයිබලයේ ඉගෙන ගැනීම සඳහා ඊශ්‍රායල් දේශේ පදිංචි වෙලා හිටපු කාලේ අපි ගියා සීනයි කාන්තාරයේ සැරිසරන්න. අපි අඬගහගෙන ගියා විශ්වවිද්‍යාලයෙන්. When I was a student in Jerusalem and I was taken by the university on a tour of Sinai Peninsula, the desert කාන්තාරේ. අපිට දුන්න නිදා ගන්නට මේ සැක් එකක්, ගෝණියක් වගේ එකක්. ඒක ඇතුළට බැහැලා රෑ නිදා ගන්න ඕනේ කාන්තාරේ. ඉතින් මේක ඇතුලේ නිදා ගන්නකොට කවුරුත් නැහැ. තමන් ඉන්නේ මේ ගෝණිය ඇතුලේ. උඩ බලනකොට පේනවා මිල්කි වේ ගැලැක්සි එකේ තාරකා. කෝටි ගණන් පොඩි තාරකා රැට. එතකොට දෙපැත්තෙන් කිසි දෙයක් නැහැ. වැලි විතරයි, වැලි යායක්, වැලි කඳු. ඕහෝ ගහලා සද්ද එනවා. එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? මම කවුද? මම කවුද? මම නිකම්ම නිකමෙක්. දෙවියන් වහන්සේ නැත්තම් මම කවුද කියන අත්දැකීම අපිට ලැබෙනවා. ඒ නිසා තමයි අපේ පළමුවෙනි තාපසයෝ කාන්තාරයට ගියේ. සුදු අන්තෝනි මුනිතුමා. Abbot Saint Anthony, he went to the desert looking for God. Because it is in the desert when we feel that we are helpless, අපිට කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ කියලා, අපිට කිසිම කෙනෙක් නැහැ කියලා හිතෙනකොට තමයි උන්වහන්සේ අපි ළඟ ඉන්නේ. It is then that we experience his presence. When we have nothing, when we feel desperate, he is there with us. So we must go to the desert to experience. The early people of Israel experienced God in the desert. The early monasteries were sprung up in the desert. The monastery of St. Catherine on Mount Sinai. The big monasteries in the desert. St. Anthony the Abbot, one of the first monastic saints, they experienced God in the desert. So we are called upon, my dear brothers and sisters, to walk, to go with God all the time. What a beautiful thing it is. දෙවියන් වහන්සේත් එක්ක යන්න. අතින් අල්ලගෙන යන්න. උන්වහන්සේ අපිට වැටෙන්න දෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ කිව්වේ, "ඇයි ඔබ කරදර වෙන්නේ? Why are you troubled? I am the way and the truth and the life." මම මාර්ගයේද සත්‍යයේද ජීවනයේද වෙනවා. ඇයි ඔබ කරදර වෙන්නේ? Why are you troubled? Hold my hand and walk with me. මගේ අත අල්ලගෙන ඇවිදින්න. ඔබ ජීවත් වෙන තැන එක තැන පදිංචි වෙන්න යන්න එපා. එක තැන පළපදියම් වෙන්න යන්න එපා. මනසින් ඔබට දීපල තියෙන්න පුළුවන්. ධන සම්පත් තියෙන්න පුළුවන්. ඒවට හිර වෙන්න යන්න එපා. ඒ කිසි දෙයක් අරන් යන්න බෑ. නග්නවයි ආවේ, නග්නවයි යන්නේ. ජෝබ් තුමා කිව්වේ යන්නේ ඒකයි. I still remember how when I was a young parish priest, once there was a death and I went to officiate at this death. And there was this man who had died and his wife was crying like, I don't know, beating her chest and yelling and all that. And I had to stop them. I said, please allow me to do the service. මේ මනුස්සයා මැරිලා මම ගියා මේ ගෙදරට. මේ මනුස්සයාගේ නෝනා පපුවට ගහ ගන්නවා, කෑ ගහනවා, වලට පනිනවයි කියනවා, අරවා මේවා කියනවා. ඉතින් එයාව නවත්තන්න වුණා අපිට මේ දේව මෙහෙ කරන්න. ඊට පස්සේ ඔය දේව මෙහෙ ඉවරුණාට පස්සේ පෙට්ටිය වහන්නේ කිව්වම, when I told them to close the coffin after the service, that same lady who said she is going to jump into the pit with him
bent down and removed the gold finger that was in his finger. ඒකවත් අරන් යන්න දුන්නේ නැහැ. gold finger එකේ තිබිච්ච gold මේව එකත් ගලව ගත්තා මුද්දත්. ඒ මේ වලට පයින්නවා කියපු එක්කෙනා ඒ හිමීට නැමිලා ඒක ගලව ගත්තේ. කිසි කෙනෙකුට කිසි දෙයක් අරන් යන්න බෑ. nothing can we take. Our existence is there. And it is already beginning if we, like Jesus Christ, he emptied himself and he hung on the cross. කුරුසේ එල්ලී හිටියා. උන්වහන්සේ මොනවද කිව්වේ ඒ වෙලාවේ? Oh God, why have you abandoned me? He felt that he was not there. But then at that very moment, God held him up. ඒ වෙලාවෙම උන්වහන්සේව ගත්තා අතට දෙවියන් වහන්සේ. පියාණෙනි ඔබ වහන්සේගේ දෑතට මගේ ආත්මය බාර කරනවා. Lord, I entrust my soul into your hands. Those are the last words, very last words. Even though he felt alone, මනුස්සයාගේ තනිකම පාපය ආත්මාර්ථකාමීත්වය නිසා දැනිච්ච තනිකම කොච්චර භයානක වුණත් ඒ වෙලාවේ උන්වහන්සේගේ කර උඩට ගත්තා ඒ තනිකම. දෙවියන් වහන්සේ නැති මනුෂ්‍යයාට තියෙන තනිකම වේදනාව දුක කරට ගත්තා. නමුත් උන්වහන්සේ කිව්වේ මොනවද අන්තිමට උස්ම යන්නට කරින් මාගේ ආත්මය ඔබගේ දෑතට බාර කරනවා. I trust in you. I hold you. My Father, I hold you. And that is what the Lord wants us to do. He wants us to walk this journey happily because there is nothing to lose. නැති වෙන්න කිසිම දෙයක් නැහැ. අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වුණොත් නැති වෙන්න කිසිම දෙයක් නැහැ. හුඟක් වෙලාවට අපි හිරකාරයෝ වෙන්නේ ධනය, බලය, ලෞකික තණ්හාව මේවාස්සේ හිරකාරයෝ වෙලා අපි දුක් විඳිනවා. We suffer because of our own egoism, of our own striving for wealth, power, all kinds of human and temporary things. ඒ නිසා අපි මතක තබා ගමු මේ ස්වාමින් වහන්සේ අපට කියන මාර්ගයේ යන්නට. ඒ මාර්ගය තමයි උන්වහන්සේ අපිට පෙන්වුව කුරුසේ මාර්ගය. The journey is the journey of the cross. Trust in God. Hold his hand and walk along with him. ස්වාමින් වහන්සේගේ දෑතින් අල්ලගෙන මේ ගමන යන්න සහෝදරවරුනි කිසි දෙයකට ඔබව පරාජය කරන්න බෑ. උන්වහන්සේ ඔබ සමග ඉන්නවා නම්. ආමෙන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මා වදාළ සියලු බලධි පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මරණ නොලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබේ. මිනිස් අපෝදේශාද අප ගැලවීමේසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාසේක. සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍යා මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපෝදේශා පොන්සිය පිලාතු යටතේ කුරුසේ ඇමගසනු ලැබ මරණ වේදනාවින්ද උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්න්ද වූ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම බවත් ලබනසේක.
උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම සුද්ධෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කම සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව දා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. ආදර දෙවිපියාණනි, මුළු ලෝකයම වසංගතයකින් වසාගත් මොහොතක ඔබ වහන්සේ තුලත් උත්තානෝ කිතු සමිදානන් තුලත් විශ්වාසය තබා ජීවත් වීමට ඔබ දරු කැල මෙහෙවීමට ශුද්ධෝත්තම පියතුමාණන් රදගුරු පූජක පැවිදි සැමහට වරම් දෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. කරුණාවර දෙවිපියාණනි, වසංගතයෙන් අපරට බේරා ගැනීමට වෙහෙසෙන රාජ්‍ය නායකයින්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ආරක්ෂක සේවයේ සැමටත් සමාජ සේවාවන් හි සැමටත් වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය හා රැකවරණය ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවිපියාණනි, කොරෝනා වසංගතයට ගොදුරුව ආරක්ෂක අංශයන්හි රෝගීව සිටින්නන්ට ඉක්මන් සුවයත් මෙලොව හැර යාමට සිදු සෑම අයෙකුගේ ආත්මයන්ට නිත්‍ය සැනසීමත් ඔබ කරුණාව තුල ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. කරුණාවර දෙවිපියාණනි, පවතින ඇඳි නීතිය තුල තම එදිනෙදා ජීවිතය ජීවත් කරවීමට නොහැකිව අසරණව පීඩාවට පත් වූ සෑම පවුලක්ම ඔබ වහන්සේගේ අසීමිත ආදරය තුල ශක්තිමත් වන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. සුළු මොහොතක් නිශ්ශබ්දව අපි අපේ රට වෙනුවෙන් අප වෙනුවෙන් විශේෂයෙන් යාඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද වන බව අපට ප්‍රකාශ කර ඇත. එම මාර්ගයේ ඇති ගැඹුරු අර්ථය වටහා ගනිමින් අපගේ ජීවිත ඔබ වහන්සේගේම ගැලවීමේ ගමනට සම්බන්ධ කර ගනිමින් අපගේ ජීවිත ඵලබරිත කරගන්නටත් විශේෂයෙන්ම ඔබ වහන්සේගේ දේව ආදරේ ප්‍රතිමූර්තියක් බවට ඒවා පත් කරගන්නටත් අප මෙහෙයවුව මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සහෝදරවරුනි, මාගේ සහ ඔබගේ ආගේ සිළු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නාසේක්වා. මහෝත්තම වූ දෙවි ස්වාමිනී, මේ ආගේ මගින් හුවමාරු වන අපගේ හොඳ හිතත්
ඔබ දයා කරුණාවත් තුලින් ඔබ වහන්සේගේ දේවත්වයේ සහභාගී වීමට අපට මඟ සලසන සේක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ පණිවිඩය ලබාගත් අප හැමට ඔබ වහන්සේගේ අභිමතයේ පරිදි දිවි ගෙවීමේ වාග්ය උදා කළ මැනව. මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටීමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය යුතුද ක්‍රියාවකි. දෙවි ස්වාමිනී සෑම කල්හිම අප ඔබට තුති පිදිය යුතු වූවත් ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාස්කු බිලිපානු ලෙස පිදෙන මේ උතුම් සමයේදී වඩාත් මහත් හරසරින් අප ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේින්ද යත් කුරුසියේ යාගයේ ඉඟි කරමින් ආදියේ සිට පුදන් ලද බිලි පූජා ක්‍රිස්තුන් වහන්සේගේ දිවි පිදීම මගින් සම්පූර්ණ වන්නේය. ඔවුන් වහන්සේ අපගේ විමුක්තිය සඳහා ඔබ ඉදිරියේ පූජා වූසේක. එකම යාගේ පූජකයානෝද පීඨකය හා පඬුරද වන්නාහ. එයින් උත්තානයේ මහිමෙන් උදම් වී ලොව පුරා ඔබගේ විශ්වාසකයෝ ආනන්දයෙන් නිපිලෙන්නෝය. ස්වර්ගීය බලතාවයේ උද සුරදූත සමූහයේද වහන්සේගේ මහිමය වර්ණනා කරමින් නිතිපතා ඔබට තුති ගී ගයමින් මෙසේ සාදුකාර දෙන්නෝය. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය. ආසස්වලවල් වගේ මහිමයෙන් පිරීතිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය. සියලු සුවිසුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මෙන් අයදිමු. අපේ එසේ යදුනුයේ මේ පඬුරු අපුදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කම සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. Samidon
එහෙයින් පියාණනි උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හැමේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දීරයට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනේ මල්ලෝයේ පැතර පවත්නා ඔබගේ සුද්ධෝ සභාව සේපත් කළ මෙනව. ෆ්‍රැන්සින් නැමත බුදු පියාණන්ද මගනමිද නැමති අප අගතුමාද එතුමාගේ සාරදමල්ලාද සකල පූජ ප්‍රසිද එම සභාවද දෑගුණෙන් පෙරපුවන්ට සලස්සනෝ මැනව. උත්ථානයේ බලාපොරොත්තු ඇතු මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය තවමින් නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් සම පිළිගත මැනව. අප සියල්ලන්ටම දයානුකම්පා කළ මැනව. භාග්‍යවතිය මාතාවන් යන කන්දමරියාවන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කල්හිම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දෙවිගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත්වේවා. දායකන පනතින් ප්‍රගුණ වේදේ උපදේශයෙන් පුහුණු වී අපි ආඥා කරන්නට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොව වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. Deliver us, Lord, we pray, from every evil. Graciously grant peace in our days, that by the help of your mercy we may be always free from sin and safe from all distress, as we await the blessed hope and the coming of our Saviour Jesus Christ. For the kingdom, the power, and the glory are yours, now and forever. Lord Jesus Christ, who said to your apostles, "Peace I leave you, my peace I give you," look not on our sins, but on the faith of your church, and graciously grant her peace and unity in accordance with your will, who live and reign forever and ever. Amen. The peace of the Lord be with you always. And with your spirit. Let us offer each other the sign of peace. Lamb of God, You take away the sins of the world, have mercy on us. Lamb of God, you take away the sins of the world, have mercy on us. Lamb of God, you take away the sins of the world, grant us peace.
Behold the Lamb of God, behold him who takes away the sins of the world. Blessed are those called to the supper of the Lamb. Lord, I am not worthy that you should enter under my roof, but only say the word, and my soul shall be healed. In the body of Christ we meet life everlasting. Amen. May the blood of Christ make me life. ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි. මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීකාකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොදේ. ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ මැනව. අපි ආඥා කරමු. සකල ජනයාගේ මිදුම් කරුවාණන් වහන්ස ඔබ වහන්සේගේ ජනයා වෙත ළඟා වූ මැනව ඔබගේ ස්වර්ගීය අභිරහසෙහි සහභාගී වීම තුල අපගේ පැරණි අවගති දුරු කොට නව දිවියක් ගෙවීමට මඟ පෙන්වුව මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දින මෙම ඉරුදින දිව්‍ය පූජා යාගය සජීවීව ඔබ වෙත ගෙනීමට කටයුතු කළ වර්බුම් ටීවී නාලිකාවේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම සෙත් FM ගුවන් විදුලි නාලිකාවටත් ස්තුතියි. මෙම දිව්‍ය යාගයත් මේ වනතෙක් අප පැවැත් වූ ඉරුදින දිව්‍ය පූජාවන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ සජීවීව විකාශනය වූ බව අපි දැනගත්තා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනාටම මේ පිළිබඳව මාගේ හෘදයාංගයම ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. මෙම දිව්‍ය පූජාව අගරාධගුරු පදවියේ වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව ඔස්සේද සජීවීව විකාශනය වූ බව ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. ඔබ සැමට ස්තුතියි. සෑම දිනකම හැන්දෑවේ 7ට ගෙවල් වල ජපමාලය උච්චාරණය කරලා යාඥා කරන්න අපේ රට විශේෂාකාරයෙන් මේ ව්‍යසනයෙන් බේරා ගන්නට දේව මාතාවන් වහන්සේගේ මැදහත්කම අපට ලැබෙන ලෙස. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා.
සියලු බලැති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Yuda rakusa nirpa